හරි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අපි පන්තියේදී ගාත්‍රික ප්‍රකමන මේ පළවෙනි ගණන් දෙක තමයි කතා කළේ. එහෙනම් බලමු තුන්වෙනි ගාන. ඔව් එතකොට තුන්වෙනි ගානේදී හරි. එතකොට තුන්වෙනි ගානේදී අපි බලන්න ඕනේ දේ තමයි ඕන වෙලාවක අපි අර කලින් කිව්වා වගේම මොකක්ද අපි බලන්න ඕන දේවල්. අපි බලන්න ඕන දේ තමයි අදාළ ගැටලුවේදී මගේ page එක තිප්පලා ගියා. හරි. අදාළ ගැටලුවේදී අපිට දීලා තියෙන තීරණ විචල්යන් මොනවාද? ඒකම ඒකේ තියෙන අවදි මොනවාද? ආරම්භක සම්පත් ප්‍රමාණය මොකක්ද? ඔන්න ඔය ප්‍රධාන අවස්ථා තුන අපි අඳුර ගන්න වෙනවා. ඒතර මේ ගැටලුව දිහා බැලුවොත් අපි ගාන කියවලා බලලා අඳුර ගන්න ඕනේ මේ ගැටලුවට අදාළව තීරණ විචල්යන් කීයක් තියෙනවද කියලා. හරි ඒක සාමාන්‍ය අර ඒකජ ප්‍රකමන ගානක් වගේම දෙනවා. දැන් මේකේදී අන්තිමටම තියෙනවා ලාභයේ උපරිම කරගන්න ඕනේ එක් එක් මණ්ඩපය. අපි මේකේ printing error එකක් තියුණ හැදුවා. මණ්ඩපය සඳහා යෙදවිය යුතු සේවක සංඛ්‍යාව. එක් එක් මණ්ඩපය සඳහා යෙදවිය යුතු සේවක සංඛ්‍යාව. එහෙනම් ඒක තමයි අපේ තීරණ විචල්යන් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ පළවෙනි තරුව වෙන්නේ තීරණ විචල්යන්. නේ? තීරණ විචල්යන්. මම මේකෙදි විතරක් ඒවා ලියනවා. ඊළඟ එකෙදි මම කියනවා විතරයි. ඒකට ඔයගොල්ලෝ ටක් කරලා ඒව නෝට් කරගන්න ඕනේ. ඒතර තීරණ විචල්යන් මෙතනදී මණ්ඩප තුනක් නිසා තීරණ විචල්යන් තුනයි. එනම් මොකද්ද? එක් එක් මණ්ඩපය සඳහා යෙදවිය යුතු සේවකයන් ගණන. ඒක ඔයගොල්ලන්ගේ වචනෙන් ලියලා තියෙනවා. එක් එක් මණ්ඩපය සඳහා යෙදවිය යුතු සේවකයන් ගණන. ඒක තමයි තීරණ විචල්යන් කියලා කියන්නේ. ඒ අනුව අවදි ගත්තාම අවදි තියෙන්නේ තුනයි. මොකක්ද ඒතර ඒ අවදි තුන? නැගෙනහිර මණ්ඩපය, උතුරු මණ්ඩපය සහ ප්‍රධාන මණ්ඩපය. හරි. ඊට පස්සේ ආරම්භක සම්පත් ප්‍රමාණය. ඒතර ආරම්භක සම්පත් ප්‍රමාණය කියලා කියන්නේ අපිට ඉන්න කොච්චරද? සේවකයන් 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් ආරම්භක සම්පත් ප්‍රමාණය 8යි. හරි. ආරම්භක සම්පත් ප්‍රමාණය 8යි. ඒතර ඔන්න ඔය අපි කියන හඳුනා ගැනීමත් එක තමයි නෙට්වර්ක් එක අපි අඳින්න යන්නේ. හරි. හඳුනාගෙන එකත් එක තමයි නෙට්වර්ක් එක අඳින්න යන්නේ. දැන් අපි පන්තියේදීත් කිව්වා හුඟක් වෙලාවට ඔයගලන්ගේ අතර තීරණ දෝලණය වෙන්නේ මෙන්න මේ 8 කියන එකත් මෙන්න මේ ප්‍රදේශ තුනක් කියන එකත්. 8 සහ 3 කියලා තියෙනවා. එතකොට 8 කියලා කියන්නේ සම්පත් ප්‍රමාණයද 3 කියලා කියන්නේ සම්පත් ප්‍රමාණයද කියලා. අපි මේකෙදි තීරණය කරන්නේ 8 දෙනාව බෙදෙන විදිහ නෙමෙයි නේද? අපි බලන්නේ 8 දෙනාව බෙදෙන විදිහ තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. නමුත් අපි ඒක බලන ඇන්ගල් එක තමයි මොකද්ද? ප්‍රදේශ තුනට යොදවන්න ඕන සේවකයන් සංඛ්‍යාව. ඒක තමයි අපේ තීරණය වෙන්නේ. ඒ අනුව තීරණ විචල්යන් තමයි 3ක් කියන්නේ. ආරම්භක සම්පත් තමයි 8ක් කියලා කියන්නේ. කොහොමත් ඉතින් තීරණ විචල්යන් සංඛ්‍යාව 8ක් වෙන්නත් බෑනේ. තීරණ විචල්යන් සංඛ්‍යාව 8ක් වුණොත් අවදි 8ක් වෙනවා. අවදි 8ක් අඳින්න නම් ඉතින් ඔය ඔයගලන්ට හම් වෙන කොලේ මදි නේද? අර ලොකු A0 වගේ ලොකු කොලයක් ඕන වෙනවා. ඉතින් එතනොත් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් නෙට්වර්ක් එක අඳින්න බලමු. ඉක්මනට කරගෙන යමුනේ. හරි. එතකොට ගාණි තියෙනවා ආරම්භක සම්පත් 8ක් තියෙනවා. ආරම්භක සම්පත් 8ක්. එතකොට මේක අවදි ගත්තාම අවදි 3කට වෙන් වෙනවා. එහෙම කළා අන්තිමටම තව නෝඩ් එකක් එනවා. හරි. කොහොමද අවසාන නෝඩ් එකේ බිඳුව වෙන්න ඕන ඒක දාගන්න පුළුවන්. එහෙනම් දැන් 8 තමයි ආරම්භක සම්පත් ප්‍රමාණය. එහෙනම් අපි මුලින්ම එනවා පළවෙනි අවධියට.
හරි පළවෙනි අදුවේදී. එතකොට නැගෙනහිර මණ්ඩපයේට කී දෙනෙක්ව ඒ කියන්නේ මේකේ ස්ටේජස් අපි ලකුණු වෙන්නේ මේ විදිහට. එතන මේ තියෙන්නේ නැගෙනහිර. මේ තියෙන්නේ උතුර. මේ තියෙන්නේ ප්‍රධාන. හරි. ඒ විදිහට තමයි මෙතන මේ මණ්ඩප තුන නම් වෙලා තියෙන්නේ. එහෙනම් 8 කියන එක බෙදන්න පුළුවන් විදිය. එතකොට අපිට ටේබල් එක දිහා බැලුවම පේනවා නැගෙනහිර මණ්ඩපේ යොදවන සේවකයන් ගාන 1 සිට 6 හෝ ඊට වඩා වැඩි. හරි. එහෙනම් මෙතනින් රේඛා කීයක් හැදෙනවද? අඩුම සංඛ්‍යාව බිඳුව වෙන්නේ නැහැ. දැන් අපේ කලින් ගණන් වල බිඳුව ආවා. බිඳුව වෙන්නේ නැහැ. ටේබල් එකේ පැහැදිලිව පේනවා පටන් ගන්න 1 කියලා. නේ? අපි ඔය ඉලක්කම් වලට අපි හඳුනා ගැනීමකුත් පන්තියේදී කළානේ. මතකද? 6 7 6 හෝ ඊට වැඩිනේ. එහෙනම් එහෙනම් මේ 1 කියලා කිව්වේ අවම යෙදවුම. නේ මෙතනනේ 8 කියලා තියෙන්නේ. ඒතර 8 කියලා කියන්නේ උපරිම යෙදවුම. ඕනෑ වෙලාවකට හරියන. නේ ඕනෑ වෙලාවකට හරියන. ඒතර මෙතනදිත් ඒ වගේ තමයි බිඳුව කියන එක යොදන්න බෑ. බිඳුව කියන එක යොදන්න බෑ. අවම යෙදවුම වෙන්නේ 1යි. එහෙනම් මෙතන ඔක්කොම අතු ඇඳෙනවා 9ක්. නේ අතු ඇඳෙනවා 9ක්. හරිද? නෑනේ 9ක් නෙමේ 8ක්. මොකද 1 ඉඳලා 8 දක්වා තමයි අඳින්නේ. දැන් සමහරවිට හිතෙනවා 6 හෝ ඊට වඩා වැඩි වුණාම 6න් ඉවර කරනවාද කියලා. එහෙම නෙමෙයි 6 හෝ ඊට වඩා වැඩි කෙනාට 8 වෙනකම් යනවා. එහෙනම් රේඛා 8ක් ඇඳෙනවා. රේඛා 8ක් ඇඳෙනවා. හයි මේ කලර් එක වෙනස් කරමුකෝ. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි ටටා ගාලා යමුනේ. ඕගොල්ලෝ කරලා තියෙනවා කරපු එක තමයි බලන්නේ. හරි. ඒතර යෙදවුම් ගත්තාම යෙදවුම් 1 2 3 4 5 6 7 8. ඒතර අඩු කරපුවාම 7 6 5 4 3 2 1 බිංදුව. හරි 1 බිංදුව. ඊට පස්සේ එනවා උතුරු මණ්ඩපයට. ඒතර උතුරු මණ්ඩපයටත් මේ වගේම බෝල ටිකක් තමයි එන්නේ. හැබැයි මෙතනදී අපිට යම් පොඩි අදහසක් එනවා අපේ අතින් යම් වැරද්දක් වුණා නේද කියන අදහස. ඒක තමයි දැන් ඉතිරි වෙන සංඛ්‍යාව බිංදුව කියන එක වෙන්න බෑ. අපි ඇඳ තමයි. නමුත් ඉතිරි වෙන සංඛ්‍යාව බිංදුව වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ අත්ත වැරදි. දැන් මකන්න යන්නේ නැහැ අපි ඒ වගේ ඒවා. මොකද බිංදුවක් ඉතිරි කරගත්තොත් උතුරු මණ්ඩපෙට දාන්නවත් ප්‍රධාන මණ්ඩපේ දාන්නවත් කවුරුවත් නැහැ. නමුත් එක මණ්ඩපයකට අනිවාර්යයෙන්ම එක්කෙනෙක්ව දාන්නම ඕනේ. එක්කෙනෙක්ව දාන්නම ඕනේ. හරි? එහෙනම් බිංදුව කියන එක යොදවන්න බෑ. ඒ කියන්නේ බිංදුව කියන එක ඉතිරි කරගන්න බෑ. ඒ කියන්නේ නැගෙනහිරට 8න් 8ම ගන්න බෑ. ඒ වගේම තව එකක් තියෙනවා. මොකක්ද ඒක? නැගෙනහිරට 8න් 7ම ගන්නත් බෑ. 8න් 7ක් ගන්නත් බෑ. ඒ කියන්නේ එක්කෙනෙක් ඉතිරි කරගන්න බෑ. මොකද එක්කෙනෙක් ඉතිරි කරගත්ත උතුරු ප්‍රධාන කියලා දෙකක් ඉස්සරහට තියෙනවා. නේ? උතුරු ප්‍රධාන කියලා දෙකක් ඉස්සරහට තියෙනවා. ඉතිරිලා තියෙන එක්කෙනා. කොහොමද බෙදන්නේ? බෙදන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? අනුයුක්ත කිරීම වල මොකද්ද? 8න් 8ම අනුයුක්ත කරන්නත් බෑ. 8න් 7ම අනුයුක්ත කරන්නත් බෑ. 8න් 7ක් අනුයුක්ත කරන්නත් බෑ. ඒතකොට ඒක මුලින් අඳුරගත්තා නම් ওই අතු දෙක අඳින්න නැතුව ඉන්න පුළුවන්. නමුත් ඇඳලා පස්සේ තේරෙනවා ඒකෙන්න බෑ කියලා. ඒතකොට කපලා දානවා එච්චරයි. හරි? ඒක කපලා දානවා. ඊට පස්සේ 7. ඒතකොට මේ 7න් අතු කීයක් බෙදනවද? 1 ඉඳලා 7 දක්වා යන්න පුළුවන්. නේ? 1 ඉඳලා 7 දක්වා යන්න පුළුවන්. එහෙනම් බෝල කීයක් ඇඳනවද? බෝල 7ක් ඇඳෙන්න ඕනේ. නේ? බෝල 7ක් ඇඳෙන්න ඕනේ. 1 ඉඳලා 7 දක්වා. හැබැයි එතනදිත් අපිට හිතන්න පුළුවන් ඕනනම් 7න් 7ම පාවිච්චි කරන්න බෑ කියලා. කමක් නෑ අපි ඒක අත්හැරලා දාමු. අඳින වෙලාවේදී අත්හැරලා දාමු. එහෙනම් මෙතන බෝල 7ක් ඇඳෙනවා උපරිම වශයෙන්. බිංදුව 1 1 2 3 4 5 6 7.
හරි. එතකොට කොහොමද අනිත්‍ය කිරීම කරන්නේ? අනිත්‍ය කිරීම කරන්නේ 7න් 7ම ගියොත් එතකොට 7න් මුලින්ම එකක් දානවා නේ. අපි උඩ දැම්මෙත් 1 2 3නේ. එතකොට 7න් එකක් දානවා. 7න් දෙකක් දානවා. ඊට පස්සේ 7න් 3ක් දානවා. 7න් 4ක් දානවා. 7න් 5ක් දානවා. 7න් 6ක් දානවා. 7න් 7ක් දානවා. 1 2 3 4 5 6 7. හැබැයි 7න් 7ක් දාන්න බෑනේ. ඒ නිසා ඇත්තට මේ අත අයින් කරලා දාන්න. ඉතින් අපිට මුලින් හිතුණා නම් එක අත්හැරලා දාන්නත් පුළුවන්. හරි? අත්හැරලා දාන්නත් පුළුවන්. අපි ඊළඟ ඒවායේදී ඒක කරමු. නේ? එහෙනම් 6න් ගත්තොත් 6න් ඒතර අපි ඉතිරි ප්‍රමාණය දාගන්න වෙනවා. 7න් එකක් ගියාම 6යි 5යි 4යි 3යි 2යි 1යි 0යි. හරි? ඊට පස්සේ 6න් 6න් නොයදා ඉන්න බෑ. නොයදා හිටියොත් 6න් 6ට යන්න පුළුවන්. 6න් 6ට යන්න පුළුවන් නොයදා හිටියොත්. නොයදන්න බෑනේ එක්කෙනෙක් හරි දාන්න ඕනේ. එහෙනම් 6න් 6ට යන්න බෑ. 6න් 5ට යන්න පුළුවන් එක්කෙනෙක් දාලා, දෙන්නෙක් දාලා, තුන් දෙනෙක් දාලා, හතර දෙනෙක් දාලා ඊට පස්සේ කීයද? පස් දෙනෙක් දාලා. 6 දෙනාම දාලා බිඳුව කරගන්න බෑ. හරිද? එහෙනම් එක්කෙනෙක්, දෙන්නෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක්, පස් දෙනෙක්. ඒතර පහෙන් එන අවස්ථාවත් ඒ වගේම තමයි. පහෙන් බිඳුවක් දාන්න බෑ. එහෙම වුණොත් පහෙන් පහට යනවා. එහෙම වෙන්නේ නැහැ. පහෙන් හතරට, පහෙන් තුනට, පහෙන් දෙකට, පහෙන් එකට. එතකොට ඒ පහෙන් 1 2 3 4. හතරෙනුත් ඒ වගේ හතරෙන් 3ට මුලින්ම යන්නේ. ඊට හතරෙන් 2ට, හතරෙන් 1ට එච්චර. හරි. එතකොට 1 2 3. ඒ වගේමයි 3ෙන් 2ට, 3ෙන් 1ට, 3ෙන් බිඳුවට යන්නේ. එක්කෙනෙක් දාලා දෙන්නෙක් දාලා. හරි. ඊට පස්සේ 2ෙන් 1ට. ඒ එක්කෙනෙක්ව දාලා. මේ එක්කෙනෙක් දාලා. ඒතර එක්කෙනෙක් ඉතිරි වෙන අවස්ථාව වළංගු නැහැ. ඒ කියන්නේ මෙතනින් පස්සේ ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව කියලා කියන්නේ පාර වහලා තියෙනවා. නේ? එතනින් ඉස්සරහට යන්න විදියක් නැහැ. ඊට අන්තිම අවස්ථාව ඉතින් කොහොමත් ලේසි. ඔක්කොම ටික බිඳුවට යාවෙන්නයි තියෙන්නේ. හරි. ඒතර අනිත්‍ය කිරීම කොහොමද? එකක් ඒ කියන්නේ 6න් 6ම දානවා, 5න් 5ම දානවා, 4න් 4ම දානවා, 3න් 3ම දානවා, 2න් 2ම දානවා. එක්කෙනා ඉතිරි, එකෙන් එකම දානවා. හරි. ඒතර මේ විදිහට තමයි අනිත්‍ය කිරීම කටයුත්ත සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ අගයන් අපි දාන්න ඕනේ. දැන් නැගෙනහිර මණ්ඩපයේට එක්කෙනෙක් දැම්මොත් 15යි, දෙන්නෙක් දැම්මොත් 30යි, තුන් දෙනෙක් දැම්මොත් 60යි, හතර දෙනෙකුට 120යි, පස් දෙනෙකුට 150යි, හරි 6 දෙනෙකුට ඊට වඩා වැඩි 7 8 දැම්මත් ඒ ගානම තමයි. ඉතින් මේකේ අපිට 6ක් නේ දාන්න පුළුවන් 7ක් දාන්න බෑ. ඉතින් 6න් 6ක් දැම්මොත් 150යි. ඉතින් උතුරු මණ්ඩපයට එනකොට 45යි 90යි 135යි 180යි ආයෙත් 180යි ඒක පරිස්සමෙන් දා ගන්න ඕනේ 180යි නැවතත් 180යි අත කියන එකට එන්නේ නැහැ නේද? ඒ අත වහලා මෙතන 180යි. ඒ විදිහට තමයි මෙතන 45 90 135 හතර දිනක දැමුවොත් 180 ආයෙත් 180 මේ ටික ලියාගත්තොත් 45
90 135 180 45 90 135 45 90 45 මේකේදී අනිත් පැත්තට 30 60 90 120 150 180 හරි ඊට පස්සේ ඉතින් පසුපසට සමාර්ථන සමීකරණ යොදලා වෙලා ස්ටේජ් 1 වලින් ස්ටේජ් 2 වලට එනවා එතනින් පස්සේ ස්ටේජ් 3 වලට එනවා හරි මොනාර ගැටලුවක් තියෙනවා නම් අහන්න මේකෙදී අර ආරම්භක නැගෙනහිර මණ්ඩපේ අපි රතු පාටින් කතිර දාපු දෙක මුලින්ම අපිට අවබෝධ වුණා නම් දැන් අපේ පළවෙනි ගානෙත් අපේ අවබෝධය තිබ්බනේ නේද? ඒ කියන්නේ මොන හරි ව්‍යාපෘතියකට පළවෙනි ගානේ මොන හරි ව්‍යාපෘතියකට ඉංජිනේරුවන් එක්කෙනෙක් දාන්න ඕනේ. එහෙනම් අපි අනුයුක්ත කිරීම කරන්නේ අනාගතයේදී ප්‍රමාණවත් ප්‍රමාණයක් ඉතිරි වෙනවද කියලා බලලා. අර අපි පන්තිදී කිව්වේ. හරිද? මම කෑම කන්න ඕනේ මගෙන් පස්සේ කණ්ඩ ඉන්න අයට තියනවද කියලා හිතලා බලලා. නේ? හිතලා බලලා තමයි එහෙම කරන්න ඕනේ. ඒතර එහෙම හිතුවාම ඔය කතර දාලා තියෙන දෙක අඳින්න නැතුව ඉන්නත් අපිට පුළුවන්. හරි? මම නම් පැහැදිලි කරන නිසා තමයි ඒක මම ඇන්දේ. හරි. අපි ඊළඟ ගානට ගියොත් හරි මේක සීමා සහිත JWA සමාගම තමාගේ ABC නා කර්මාශාලා තුන සඳහා බෙදා දීමට රුපියල් මිලියන 5ක් වෙන් කරලා තියෙනවා. ඒතර ඒවා අපි අඳුර ගන්න රුපියල් මිලියන 5ක්. ඒතර ඒවා වෙන් කරලා තියෙනකොට ওই 5 කියලා කියන්නේ සම්පත් ප්‍රමාණය, ආරම්භක සම්පත් ප්‍රමාණය. හරි. ඒක යොදවන්න කර්මාශාලා 3ක් තියෙනවා. හරි කර්මාශාලා 3ක් තියෙනවා. එහෙනම් අපිට බොහොම පැහැදිලි ආරම්භක සම්පත් ප්‍රමාණය තමයි 5 කියලා කියන්නේ. තීර්ණ විචල්යන සංඛ්‍යාව අවදි සංඛ්‍යාව 3යි. අවදි සංඛ්‍යාව 3යි. හරි. එතකොට ඒ වගේම මේ ටේබල් එකේ දීලා තියෙන විදිහට මේ එක කියලා කියන්නේ මොකද්ද? අවම ආයෝජනය. හැබැයි එක කියන අවම ආයෝජනය කැමති වෙන්නේ C විතරයි. හරි. AB දෙන්නගේ අවමය නේ? AB දෙන්නගේ අවමය 2. AB දෙන්නගේ අවමය 2. C වල තමයි අවමය 1. හරි. මිලියන 3ක් ව්‍යාපෘති 3ම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලාභ 3ක් කියන්නේ. හරි. හැබැයි ආයෝජනයේ 4යි කියන එක බලාපොරොත්තු වෙන්නේ උපරිම ආයෝජනයේ 4යි කියන එක බලාපොරොත්තු වෙන්නේ A ගේ සහ B ගේ විතරයි. C ට ඒක ඉරක් ඇඳලා තියෙනවා. හරි. ඒතර මේ විදිහට තමයි කරන්න ඕනේ. ඒතර අවම ආයෝජනය අපි 1යි කියලා කිව්වත් ඒ කියන්නේ යොදවනවා නම් අවම ආයෝජනය තමයි 1 කියලා කියන්නේ. නමුත් කියනවා මෙතන කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම කිසියම් කර්මාශාලා නව ආයෝජන සිදු නොකරයි නම් අපේක්ෂිත වාර්ෂික ප්‍රතිලාභය ශුන්‍යයි. ඒ කියන්නේ බිඳුව කියන එකක් යොදන්න පුළුවන් කියන එක. කියන්නේ බිඳුව කියන එක කියලා කියන්නේ ආයෝජන නොකර ඉන්නත් පුළුවන් කියන අර්ථය තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේ ගානට අදාළව ඕකනම් ලියන්න පුළුවන් මොනවද? තීර්ණ විචල්‍යයන් ඊට පස්සේ අවදි සහ ආරම්භක සම්පත් ප්‍රමාණය. තීර්ණ විචල්‍යයන් කීයද? 3යි. ඔයගොල්ලෝ ලියලා ඇති. තීර්ණ විචල්‍යයන් 3යි. ඒ තීර්ණ විචල්‍යයන් 3 තමයි මොකද්ද? එක් එක් කර්මාන්ත ශාලා සඳහා එක් එක් කර්මාන්ත ශාලාව සඳහා සිදු කරන ආයෝජන ප්‍රමාණය. ඒතර තීර්ණ විචල්‍යයන් 3යි. ඊට අවදි ගත්තාම අවදිත් 3යි. මොකද අවදි 3 ABC. ආරම්භක සම්පත් ප්‍රමාණය 5යි. හරි. එහෙනම් පළවෙනි නෝඩ් එක ඇතුලේ 5 කියලා දාලා තමයි පටන් ගන්න.
එතකොට මේකෙදී අපිට අවදි 3ක් අඳුර ගන්න පුළුවන්. හරි මෙහෙමනේ දාන්නේ A B C. ඒ විදිහට අවුත් තුනක් අඳුර ගන්න පුළුවන්. ඒතර පහෙන් කොහොමද ආයෝජනය කරන ප්‍රමාණය? පහෙන් ඕන වෙලාවක නොයදා ඉන්න පුළුවන්. ගාන කියලා තියෙනවනේ. ඒ යට තියෙන මම පන්තිදී පැහැදිලි කළා. ඔය යට තියෙන වාක්‍ය කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම කිසියම් කර්මශාලාව සඳහා නව ආයෝජනය සිදු නොකරයි නම් අපේක්ෂිත වර්ධ ප්‍රතිලාභය ශුන්‍යයි කියලා තියෙන තැනදී අපි සලකන්නේ අවමය බිඳුවයි කියලා. එතකොට බලන්න ටේබල් එකේ විදිහට අවමය 1 වෙනවා C සඳහා විතරක්. අවමය 2 වෙනවා AB සඳහා. දැන් අපි යන්නේ A වලට. එහෙනම් A ගේ අවම ආයෝජනය රුපියල් මිලියන 2ක්. නමුත් මේකේ බිඳුවක් කියන එක තියෙනවා. එහෙනම් නිකන් හිතලා බැලුවොත් බිඳුව එනවා 2 එනවා 3 එනවා 4 එනවා. එහෙනම් ඉරි 4ක් තමයි හැදෙන්න ඕනේ. නේ? ඉරි 4ක් තමයි හැදෙන්න ඕනේ. 1 2 3 4. හරි. ඒතර ප්‍රමාණයෙන් ගත්තාම නොයදා ඉන්න පුළුවන් නැත්නම් 2යි නැත්නම් 3යි නැත්නම් 4යි. 1 කියන එක ඒට දාන්න බෑ. මොකද ඉරක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ වර්ගීය ප්‍රතිලාභය නැහැ කියන්නේ එතන දාන්නේ නැහැ කියන්නේ. එනම් 5න් බිඳුවක් ගියා 5යි, 5න් 2ක් ගියා 3යි, 5න් 3ක් ගියා 2යි, 5න් 4ක් ගියා 1යි. හරි. ඊට පස්සේ යනවා B වලට. ඒතර B ගේ අවමය 7යි, උපරිමය 4යි. B ගේ අවමය සමාන B ගේ අවමය 2යි, උපරිමය 4යි. අවමය 2යි, උපරිමය 4යි. හරි. එහෙනම් 5න් කරන්න පුළුවන් ආයෝජන මොනවද? නිකන් අපි නෝට් කරගත්තොත් 5න් කරන්න පුළුවන් ආයෝජනය අවමය 2යි, උපරිමය 4යි. ඒ කියන්නේ 2 3 4 නේද? බෝල 3ක් හැදෙනවා නේ? බෝල 3ක් හැදෙනවා. ඒ කියන්නේ 5න් 2ක් අඩු කළාම 3යි. ඒ කියන්නේ උඩින්ම ඇඳෙන ඉලක්කම වෙන්නේ 3යි. නේ? උඩින්ම ඇඳෙන ඉලක්කම වෙන්නේ 3යි. හරි 3 කියන්නේ හුඟක් ලොකු ඉලක්කමක් නෙමෙයිනේ. එහෙනම් ඊළඟට තියෙන්න පුළුවන් 2 ඊළඟට තියෙන්න පුළුවන් 1 ඊළඟට තියෙන්න පුළුවන් බිඳුව. නේ? ඊළඟට තියෙන්න පුළුවන් බිඳුව. එනවනම් නේ? ඒ නිසා උඩම ඉලක්කම 3යි නම් ඊට පස්සේ පල්ලෙහාට තියෙන්නේ තව බෝල 3යි. එනවනම් තියෙන්නේ ඔච්චරයි. ඒ නිසා අපිට පුළුවන් ඒකත් ඇඳලා පෙන්නන්න. එතකොට යා කිරීම පහසු වෙනවා. හරි. එතකොට මුලින්ම දෙකක් යනවා. මොකද අපිට පේනවා B වලට දෙකක් තමයි ආවමයි. ඔන්න දෙකක් දැම්මා. ඊට පස්සේ තුනක් යොදවනවා. ඒකම හතරක් යොදවනවා. පහම යොදවන්න බෑ. පහම යොදවන්න බෑ. කොතනවත් උපරිමයේ පහ කියලා ඉන්නේ නැහැ. ටේබල් එකේ විදියට 3 4. ඊට තුනක් අතේ තියෙනවා. තුනක් අතේ තියෙනවා නම් තුනෙන් දෙකක් වියදම් කරනවා. නේ? අවමේ දෙකයිනේ. තුනෙන් දෙකක් වියදම් කරපුවාම උත්තරය යන්නේ 1ට. එහෙනම් කෙලිම තුනෙන් 1ට යනවා. එතකොට ඒක අපි අඳින්නේ කොහොම හිතලාද? අපි දන්නා තුනක් තියෙනකොට තුනෙන් 3 වියදම් කරන්න බෑ. තුනෙන් එකක් වියදම් කරන්නත් බෑ. තුනෙන් වියදම් කරන්න පුළුවන් 2යි. හරි? මේ තුනෙන් වියදම් කර ඒ කියන්නේ තුනෙන් වියදම් කරන්න පුළුවන් අවමය 2යි. හරි? එකක් වියදම් කරන්න බෑ. හැබැයි තුනෙන් 3 වියදම් කරන්න පුළුවන්. නේ? තුනෙන් 3 වියදම් කරන්න පුළුවන්. තුනෙන් 3 වියදම් කරන්න පුළුවන්. හැබැයි පස්සේ එක අපිට කැන්සල් කරන්නත් වෙයි. නමුත් දැන්ට පේනවනේ තුනෙන් දෙකම කියලා. ඒක තුනෙන් දෙක ඇඳ ඒ වගේම තුනෙන් 3ම අඳිනවා. තුනෙන් 3ම ඇඳලා බිඳුවට යනවා. ඊට පස්සේ 2.
දෙක තියෙනකොට අවම ආයෝජනය දෙකයි. එහෙනම් දෙකෙන් දෙකම අදිනවා. දෙකෙන් දෙකම අදිනවා. එක කියනකොට එකක් තියෙන්න බෑ. B වලට එකක් දාන්න බෑ. හරි B වලට දාන්න පුළුවන් දෙකක්. එහෙනම් මෙතනින් පස්සේ මේ අත්ත නතර වෙනවා. හරි මෙතනින් පස්සේ මේ අත්ත නතර වෙනවා. කරන්න දෙයක් නැහැ. හරි ඒක අඳින්න නැතුව හිටියත් ප්‍රශ්නයක්වත් නැහැ. ඊට පස්සේ අන්තිමටම ඉතිරිය බිඳුව වෙනවා. ඒතර කොහොමද ඉතිරිය බිඳුව වෙන්නේ? C නේ? C වලට ගියාම C වල අවමය 1යි උපරිමය 3යි. එහෙනම් මේ 3න් 3ම පාවිච්චි කරන්න අපිට පුළුවන්. මොකද ටේබල් එකේ උපරිමය 3 නිසා. දෙකෙන් දෙකම පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ එකෙන් එකම පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි බිඳුව ඉතිරි කරගෙන වැඩක් නැහැ. නේ? බිඳුව ඉතිරි කරගෙන වැඩක් නැහැ. ඒත් ඉතින් බිඳුවක් ඉතිරි වුණොත් වෙන්නේ මොකද්ද? ඒක අපි ආයෝජනය නොකර ඉන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ නිසා අපිට මේ පාරත් වළංගු වෙනවා. මොකද ඕන වෙලාවක නොයදා ඉන්න පුළුවන්. නොයදා ඉන්න පුළුවන්. තව බෝලයක් ඇඳෙන්න ඕනේ. මෙන්න මෙතන උඩම පහෙන් ඕනනම් නොයදා ඉන්න පුළුවන් නේද? පහෙන් බිඳුව කියලා එකක් දාන්න පුළුවන් නේ? නොයදා ඉන්න පුළුවන්. බිඳුව කියලා එකක් එන්න පුළුවන්. ඒතර මම මේ දෙක කියන එක පොඩ්ඩක් මකන්නම්. හරි. බිඳුව දෙක. ඒතර පහෙන් බිඳුවක් ගියාම පහක් ඉතිරි. පහක් ඉතිරි. හැබැයි ඒ පහ යට බිඳුවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද පහෙන් පහම පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මේ පහ ඉතිරිය තේරුමක් නැති වෙනවා. නමුත් බිඳුවක් යොදන්න පුළුවන් නිසා අපි ඒ ඉලක්කම දාමු. ඒ වගේමයි මෙතන 3න් 3ටත් යා වෙනවා. මෙන්න මෙතන රතු පාටින් මම අඳපු 3න් 3ටත් යා වෙනවා. මොකද අපිට බිඳුවක් කියන එක ඕන වෙලාවක ඔට්ටු නිසා. ඒ වගේමයි මෙන්න මේ දෙකෙන් දෙකටත් යා වෙනවා. රතු පාටින් අඳපු. මොකද නොයදා ඉන්න පුළුවන්. හරි. නොයදා ඉන්න පුළුවන්. එහෙමනම් මේ එක කියලා තියෙන එක ගත්තොත් එකෙන් එකටත් යා වෙන්න පුළුවන්. මොකද නොයදා ඉන්න අපිට පුළුවන්. එහෙනම් මේ පාර දැන් අපිට වළංගුයි කියලා ගන්න පුළුවන්. කියන ඕනෑම අවස්ථාවක නොයදා ඉන්න පුළුවන් නිසා. හැබැයි උඩ මේක කතරයක් දාන්න එන මොකද උඩ මැත්තේ මං කතරයක් දාපු එක ඩිලීට් වුණා. හේතුව තමයි පහක් ඉතිරි කරගෙන තේරුමක් නැති වෙන්නේ. right? එහෙනම් දැන් මේකේ අපි ප්‍රතිලාභාගයන් ලිව්වොත් නේ කර්මාශාලා A වලට බිඳුවක් දැම්මොත් බිඳුවයි නේ එකක් දාන්නේ දෙකක් දාන්නේ 7යි 9යි 10යි. කර්මාශාලා B ගත්තොත් දෙකයිනේ මුලින්ම දාන ඉලක්කමනේ 6 8 10යි. බිඳුව නම් බිඳුව දෙකක් දැම්මොත් 6
8 බිංදුව 6 බිංදුව. ඊට C ගත්තාම C වල දාන්න නැති හිටියොත් බිංදුවයි. එකක් දැම්මොත් 5යි. දෙකක් දැම්මොත් 8යි. තුනක් දැම්මොත් 11යි. right? මේක ටිකක් අමාරු නෙට්වර්ක් එකක්. අමාරු කියන්නේ හිතලා ලියන්න ඕන එක හේතුව තමයි අර මේ කොන්දේසි තියෙන නිසා. දැන් ABC වලට පොදුවේ ඉලක්කම් උතන මේ දුන්නා නම් එහෙම පේලි 4ට තීරු 3ට ඉලක්කම් 12ක් 4 3 12නේ. ඉලක්කම් 12ක් ලේසියෙන් කරන්න පුළුවන්. මේක මේ කොන්දේසි සහිත නිසා හිත තමයි අපිට වැඩි යන්නේ. දැන් ඊට පස්සේ දැන් මේකේ පසුපසර ක්‍රියාවලිය ඔයකොල්ලෝ කරන්න ඕනේ. මම ඒකට වෙලාව ගන්න අපරාධෙනේ. ඒක පසුපසර ක්‍රියාවලියදී මෙතන ගන්න ඕන ඔයකොල්ලෝ වැඩිම අගේ. මොකද මෙතන උපරිම වර්ධිත ප්‍රතිලාභය හොයන නිසා. right? ඊට පස්සේ මෙතනට ආවොත් මේ ගානේදී සමාගම සතු රුපියල් මිලියන 12ක් ඔවුන්ගේ නිෂ්පාදනයන් වර්ග 5ක් පිළිබඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වේ. උපරිම ලාභය ළඟා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වෙනවා. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි අපි ගණන් වලින් දැක්කා මේ වගේ මිලියන 12ක් තියෙනවා නම් මේ තියෙන ආයෝජනය. ඒ කියන්නේ ආරම්භක සම්පත් ප්‍රමාණය. ඒතර ඒක යොදවන්න පුළුවන් මොකද්ද? නිෂ්පාදන වර්ග 5ක් ගැන කියන. නේද? නිෂ්පාදන වර්ග 5ක් ගැන කියනවා. ඒතර නිෂ්පාදන වර්ග 5ක් ගැන කියනවා කියන්නේ තීරණ විචලයන් 5යි. නේද? අපි බලන්න ඕනේ එක් නිෂ්පාදන වර්ගය වෙනුවෙන් කොච්චර රුපියල් මිලියන ප්‍රමාණයක් යොදවනවද කියන එක. හරි? ඒතර මිලියන 12ක් තිබුණාට 12ම පාවිච්චි කරන්නේ නැහැ. මේ තියෙන්නේ. මේ තියෙන්නේ අවම ආයෝජනය. බිඳුවයි. හරි? මේ තියෙන්නේ උපරිම ආයෝජනය. හරි? ඒතර අවම ආයෝජනය බිඳුව වෙලාවේදී අපිට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා. හේතුව තමයි ඒ කියන්නේ කලින් දන්න දැනුවත් වීමත් එක්ක තමයි භාණ්ඩ මිල දී ගන්න. ඒතකොට ආයෝජනයක් ඒ කියන්නේ ප්‍රචාරණයක් නැතත් භාණ්ඩ විකිණීම සිද්ධ වෙන නිසා. හරි? එතකොට එහෙනම් මේකෙදි තීරණ විචල්යන් 5යි. ඒ තීරණ විචල්යන් 5 තමයි එක් නිෂ්පාදන වර්ගයේ වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රචාරණ වටිනාකම. තීරණ විචල්යන් 5යි එක් නිෂ්පාදන වර්ගයේ වෙනුවෙන් ආයෝජනය කරන ප්‍රමාණය. ඒතර අවදිත් ඒ අනුව 5යි. අවදි 5 තමයි නිෂ්පාදන වර්ගයේ 1 2 3 4 5. ආරම්භක සම්පත් ප්‍රමාණය 12යි. එතන මේකේ අවදි 5ක් අඳිනවා කියන්නේ වැඩි ටිකක් සංකීර්ණයි. නේ? වැඩි ටිකක් සංකීර්ණයි. ඒකට එක කට්ටගල කරමු නේද? ඕකුල කරලා තියෙනවා. නිෂ්පාදන 1 2 3 4 5. හරි? මේ විදිහට තමයි අවදි 5 තියෙන්නේ. එතකොට ආරම්භක සම්පත් ප්‍රමාණය 12යි.
පළවෙනි නෝඩ් එක ඇතුලේ 12. හරි. ඒතර 12 බෙදෙන්නේ 0 1 2 3 4. එහෙනම් අතු 5ක් බෙදෙනවා. නේ? දැන් මේ වගේ ගන්න ලේසි. මොකද කොන්දේසි නෑනේ. ඕනෑම නිෂ්පාදනයකට 0 1 2 3 4 0 1 2 3 4 0 1 2 3 4. ඒ නිසා බෙදීම හරි මේ ක්‍රමානුකූලයි. රටාවක් තියෙනවා. 5ක් මේ ඔක්කොම අතු. හ්ම්. ඒතර මෙහෙම මැද්දෙන් එකක් තියෙනවා. දෙපැත්තට බෙදමු. 1යි 2යි 1යි 2යි. බිංදුව 1 2 3 4. හරි. එතකොට 12න් බිංදුවක් ගියාම කීයද? 12යි 11යි 10යි 9යි 8යි. හරි. ඊට පස්සේ උඩම 12ක් තියෙනවා. ඒත් බෙදෙන්නේ කීයද? 0 1 2 3 4. ඒ කියන්නේ බෝල 5යි. නේ? ඒ කියන්නේ බෝල 5යි. හරි. බෝල 5යි. එතකොට මෙතනින් අතු 12න් බෙදෙනවා අතු 5ක්. 1 2 3 4 5. එතකොට ඒ වගේ දෙන්නේ කොහොමද? නිකන් හිතලා බලුවොත් 0 1 2 3 4ට. හරි. එතකොට ඉතිරි වෙන ප්‍රමාණ නිකන් හිතුවොත් එහෙම මොනවද ඉතිරි වෙන්නේ? 12 11 12 11 10 9 8. එතකොට 11න් ගිය 11 තිබුණත් ඒ වගේම තමයි. 0 1 2 3 4. හැබැයි එතකොට වෙන්නේ බෝල 5ක් වුණාට අර කලින් කෙලවරේ තියෙන ඉලක්කම් නෙමෙයි එන්නේ. එහෙනම් මෙතනදී අපිට ඇත්තටම බෝල කීයක් විතර ඇඳෙනවද? හ්ම්? කීයක් ඇඳෙනවද? නිකන් කල්පනා කරලා බලන්න. උඩම බෝලේ 12. එක වෙනස් වෙන්නේ නැහැ. මොකද 12න් බිංදුවක් ගියාම 12 නිසා උඩම බෝලේ 12. යටම මේක වෙන්නේ කීයද? ඒ කියන්නේ වැඩිම ඉලක්කම 12. අඩුම ඉලක්කම? අඩුම ඉලක්කම? කළ හැකි උපරිම ආයෝජනය 4යි. එහෙනම් යට තියෙන 8න් 4ක් ගියාම තමයි අඩුම ඉතිරිය කියන එක එන්නේ. ඒතර අඩුම ඉතිරිය කීයද? 4යි. එහෙනම් 4 ඉඳලා 12 වෙනකම් බෝල ඇඳෙනවා. හරි? 4 ඉඳලා 12 වෙනකම් බෝල ඇඳෙනවා. හැබැයි එතකොට අපිට පොඩි කල්පනාවකුත් ගන්න පුළුවන්. මොකක්ද ඒ කල්පනාව? ඒ කල්පනාව තමයි අවසානයේදී මෙන්න මෙතන බිඳුව වෙන්න ඕනේ. අවසානයේදී මෙන්න මෙතන බිඳුව වෙන්න ඕනේ. නේද? එතකොට හරි? එතකොට දිගට මේ වගේ මෙන්න මේ උඩ මේ වගේ 12 එකක් තියාගෙන අපිට යන්න පුළුවන්. මොකද දිගටම බිඳුව බිඳුව අඩු කර කියන්නේ බිඳුව ආයෝජනයක් කළොත් 12ක් ඉතිරි. දිගටම 12 කියන එක තියාගෙන යන්න පුළුවන්. මෙතනින් මේ 12ට ආවා කියලා හිතමුකෝ. ඒ 12න් මේ 12ට ආවට පස්සේ 12 බිඳුව කරන්න බෑ. 12 බිඳුව කරන්න 12ක් දාන්න. 12 බිඳුව කරන්න ක්‍රමයක් නැහැ. තේරුණානේ? එහෙනම් අන්තිම ස්ටේජ් එක වෙනකන් 12ක් ගෙනීම වැරදි. අපිට ගත හැකි උපරිමයේ ඕනෑ වෙලාවක 4යි. ආයෝජනේ. නේ? ඒ නිසා 12ක් අපිට තියාගෙන ඉන්න බෑ. මෙතනට ගේන්න පුළුවන් වැඩිම ඉලක්කම මෙතන තියෙන්න පුළුවන් 4. එතන 4 නම් මෙතන 8. එතකොට මෙතන 12. නේ? එතන 12. පැහැදිලිද? ඒක නිසා 12 8 කරන්න තමයි අපි හිතන්න ඕනේ. එහෙනම් 12 8 කරන්න නම් මම මේක ටිකක් ක්ලියර් වෙන්න මකන්න හරි. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ඉලක්කම 8 වෙන්නු වැඩිම ඉලක්කම. මෙතන මේක 4. පැහැදිලිද? හරි. ඒ නිසා මෙතන මේ වෙලාවේ 12 ඇති කරගත්තට අවුලක් නැහැ.
හරි 12 ඇති කරගත්තට අවුලක් නැහැ. මොකද 12න් 4ක් ගියාම 8ක් වෙනවා. ආයෙ 4ක් ගියාම ආයෙ 4ක් 8ක් කියන්නේ 8න් 4ක් ගියාම 4 වෙනවා. 4න් 4ක් ගියාම බිඳුව වෙනවා. හරි අන්න ඒ වගේ පොඩක් අනාගතය ගැන හිතලා තමයි මේ රේඛා පද්ධතිය අපි අඳින්න ඕනේ. හරි රේඛා පද්ධතිය අඳින්න ඕනේ. කොහොම හරි වේවා. හරි දැන් මෙතන යටම ඉලක්කම ස්ටේජ් 2 වල අවසානයේ යටම ඉලක්කම 4. හරි යටම ඉලක්කම 4. එහෙනම් ඉතිරි ඉලක්කම් කොහොමද එන්න ඕනේ? 4 ඉඳලා කවුන්ට් කරමු. 4ත් එක්ක 4 5 4 5 6 7 8 9 10 11 12. ඒ කියන්නේ බෝල 9ක් මෙතන ඇදෙනවා. දැන්ට දෙකක් ඇඳලා ඉවරයි. ඒතර 4 5 6 7 8 ටික ලං කරන්න වෙන්නේ. 4 5 6 7 8 9 10 11 12. එකොළහ 12. right ඊට පස්සේ ස්ටේජ් 3 ඉවරුණාට පස්සේ නැත්නම් අපිට ඕන නම් මෙතන මේවා ටික යා කරලා ඉන්නත් පුළුවන්. හරි යා කරලා ඉන්නත් පුළුවන්. 12න් 12ට එනවා. බිඳුවක් දාලා 12න් 11ට 12න් 10ට 12න් 9ට 12න් ඊට පස්සේ 8ට එන මොනවද දාන ඉලක්කම් බිඳුව 1 2 3 4 පහක් දාන්න බෑනේ උපරිම 4 ඊට පස්සේ 11න් 11ට බිඳුවක් දාන්න පුළුවන් ඊට පස්සේ එකක් දාලා 10ට දෙකක් දාලා 9ට තුනක් දාලා 8ට හතරක් දාලා 7ට බිඳුව 1 2 3 4 ඊට පස්සේ 10නුත් ඒ වගේ තමයි 10න් බිඳුවක් දැම්මොත් 10ට එකක් දැම්මොත් 9ට දෙකක් දැම්මොත් මෙහෙම තුනක් දැම්මොත් මෙහෙම හතරක් දැම්මොත් මෙහෙම බිඳුව 1 2 3 4 9නුත් ඒ වගේ බිඳුව 1 2 3 4 8නුත් ඒ වගේ බිඳුව 1 2 3 4 එසේ ස්ටේජ් 3 වලට ආපුවම ආයෙත් නැවත බිඳුව 1 2 3 4 තමයි. හැබැයි 12න් බිඳුව දාන්නත් බෑ 12න් 1 දාන්නත් බෑ 12න් 2 දාන්නත් බෑ උඩම තියෙන හරි 12න් බිඳුව දාන්නත් බෑ 12න් 1 දාන්නත් බෑ 12න් 2 දාන්නත් බෑ 12න් 3 දාන්නත් බෑ 12න් 4 තමයි දාන්න පුළුවන් 12න් 4 දාලා 8 කියන එකට හරි ඒතර යටම තියෙන ඉලක්කම කීයද වෙන්නේ 4න් 4ම දාන්න පුළුවන් නේ 4න් 4ම දාන්න පුළුවන් ඒතර ඉතිරිය බිඳුවයි 4න් 4ම දාන්න පුළුවන් ඉතිරිය බිඳුවයි එහෙනම් බිඳුවෙන් ඉඳලා 8 දක්වා බෝල 9ක් ඇඳෙනවා බිඳුව 1 2 තව ලං කරන්න වෙන්නේ 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 right ඒතර යා කිරීම ගත්තොත් කොහොමද 12න් 8ට යන්නේ 4ක් දාලා නේ ඊට පස්සේ 11න් 8ට යන්නේ 3ක් දාලා 3ක් දාලා අන්න ඒ වගේ හරි ඒතර උපරිමේ 4යි එකක් ඒ කියන්නේ 12න් 4ක් දානවා මිසක් 12න් 1 2 බිංදු 1 2 3 කියන එක හරියන්නේ නැහැ හරි 11නොත් 3 විතරයි
හරි 11 නුත් 3 විතරයි. ද නෑනේ. 4ක් දාන්නත් පුළුවන්. 4ක් දැම්මොත් 7ට එනවා. එන්නේ නතු ගාන වැඩි. උඩ අත්තෙන් 1යි ඊළඟ අත්තෙන් 2යි. ඒක 10න් එනවා අතු 3ක්. නේ? 10න් එනවා අතු 3ක්. 10න් 2ක් දැම්මොත් 10න් එකක් දාන්න බෑනේ 9නේ. 10න් 2ක් දැම්මොත් 8ට යනවා. 10න් 3ක් දැම්මොත් 7ට එනවා. 10න් 4ක් දැම්මොත් 6ට යනවා. හරි? එතන මෙතන 2 3 4 බලන්න එන්න වැඩි වෙනවා. ඊට පස්සේ 9න් එකක් දාන්න. හරි? 9න් එකක් දාන්න. එතන 8ට යනවා. 2ක් දැම්මා. 3ක් දැම්මා. 4ක් දැම්මා. හරි? 1 2 3 4. ඊට පස්සේ 8න් 8ට යන්න පුළුවන්. 8න් 8. ඒ බිඳුව කියන්නේ. බිඳුව 1 2 3 4. ඊටසේ 7න් 4ට යන්න පුළුවන්. දැන් එක වගේම තමයි ඉලක්ක. මොකද බිඳුව 1 2 3 4 දැන් දිගට එනවා. 7න් 7ට 7න් 6ට බිඳුව 1 2 3 තව එකක් එනවා 4. ඊටසේ 6න් 6ට බිඳුව 1 2 3 4. හරි. ඊට පස්සේ එකත් ඒ වගේ තමයි. 5න් 5ට බිඳුව 1 2 3. ඊට පස්සේ 4න් 4ට බිඳුව 1 2. 3 4. හරි. ඊට පස්සේ ඊළඟ එකේ උපරිමයේ 4යි. කලින් අඳුරගත්ත එක. අවමේ තියෙනවා බිඳුව. එන බිඳුව 1 2 3 4 විතරයි. හරි. දැන් කොහොමද එන්නේ? 8න් 4ම පාවිච්චි කළොත් තමයි මෙතනට එන්නේ. 7න් 3ක් පාවිච්චි කරනවා. නැත්නම් 4ම පාවිච්චි කරනවා. ඊට පස්සේ 6න් 2ක් පාවිච්චි කරනවා. 3ක් පාවිච්චි කරනවා. 4ක් පාවිච්චි කරනවා. 5නුත් 1ක් පාවිච්චි කරනවා. 2ක් පාවිච්චි කරනවා. 3ක් පාවිච්චි කරනවා. තව එකක් තියෙනවා 4ක් පුළුවන්. ඊට පස්සේ 4න් 4ම පාවිච්චි කරනවා. නැත්නම් එකක් පාවිච්චි කරනවා. 2ක් පාවිච්චි කරනවා. 3ක් පාවිච්චි කරනවා. නැත්නම් 4ම පාවිච්චි කරනවා. 3න් 3ම පාවිච්චි කරනවා. 1යි 3න් 3 පාවිච්චි කරන 3න් බිඳුව 1 2ක් පාවිච්චි කරනවා. 3ම පාවිච්චි කරනවා. ඒකේ 8ම නේ. ඒක දෙකක් තියෙනවා නම් දෙකෙන් පාවිච්චි වෙන්නේ 1 2. එකක් තියෙනකොට බිඳුව ඊට පස්සේ 1. බිඳුව නම් බිඳුවෙන් බිඳුවට විතරයි. ඊට හැම කෙනාම ඒක නැති ලේසිම එක මෙතනට ආවා. හරි.
හතරෙන් හතරම, තුනෙන් තුනම, දෙකෙන් දෙකම, එකෙන් එකම. හරි. මේක ටිකක් සංකීර්ණ නෙට්වර්ක් එක. හරි සංකීර්ණයි. ඒකට හේතුව තමයි එකක් මෙන්න මෙතන ආරම්භක සම්පත් 12ක් විදිහට තියෙන එක සංකීර්ණත්වයට හේතුවක්. ඒක 12 නැතුව 8ක් විතර වගේ තිබුණා නම් ඊට වඩා ලේසි. 6ක් තිබුණා ඊටත් වඩා ලේසි. අනෙක ස්ටේජස් ගාන 5ක් වීමත් දුෂ්කරයි. හරි. ස්ටේජස් ගාන 5ක් වීමත් දුෂ්කර කාර්යයක් වෙනවා. හරි. ටියුට් එකේ ඊළඟ ගණන් දිහා බැලුවොත් හරි. දැන් මේ ගාන දිහා බැලුවොත් පොඩ්ඩක් නිකන් හිතන්න. මම දැන් මේක අඳින්න යන්නේ නැහැ. දිස්ත්‍රික්ක 3ක ගිනිනීමේ මධ්‍යස්ථාන 5ක් පිටුවීම පිළිබඳ සලකා බලමින් සිටිනවා. 5ක් මධ්‍යස්ථාන 5ක්. දිස්ත්‍රික්ක 3ක. දිස්ත්‍රික්ක 3ක මධ්‍යස්ථාන 5. ඔන්න ඉලක්කම් දෙකක් තියෙනවා 3යි 5යි කියලා. ඒතර තීර්ණ විචල්යන් හේවත් අවදි සංඛ්‍යාවත් ආරම්භක සම්පත් ප්‍රමාණයත් ඔන්න ඔය අතර තමයි දෝලණය වෙන්නේ. දෝලණය වෙන්නේ. එහෙනම් මට කියන්න මේ ගානේ තීර්ණ විචල්යන් 3ද තීර්ණ විචල්යන් 5යිද? අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද? අවශ්‍ය වෙන්නේ එක් එක් දිස්ත්‍රික්කයේ තුල පිහිටවන මධ්‍යස්ථාන ගණනද එක් එක් මධ්‍යස්ථාන ඒක අනිත් පැත්තට කිව්වොත් එක් එක් මධ්‍යස්ථාන තිබෙන දිස්ත්‍රික්ක ගණන. මොකක්ද අපි කරන්න ඕනේ? මෙන්න මෙතනත් වාක්‍යයක් තියෙනවා මොකද්ද? කිසියම් නගරයක පිහිටවන කියලා. කිසියම් නගරයක පිහිටවන. එහෙනම් අපිට අරමුණ වෙන්නේ මොකද්ද? මොන හරි නගරයක. නගරය කියලා කියන්නේ ඇත්තටම දිස්ත්‍රික්කය කියන එක තමයි. හරි? කිසියම් දිස්ත්‍රික්කයක මෙතන මේ නගරේ නැතුව දිස්ත්‍රික්කය කියන වචනේ තිබ්බනම් වඩා හොඳයි. කිසියම් දිස්ත්‍රික්කයක පිහිටවන මධ්‍යස්ථාන ගණන. එතකොට දිස්ත්‍රික්ක 3ක් තියෙන නිසා තීර්ණ විචල්යන් 3යි. අවදි 3යි. අවදි 3යි. ආරම්භක සම්පත් ප්‍රමාණය තමයි 5ක් වෙන්නේ. නේ? ආරම්භක සම්පත් ප්‍රමාණය තමයි 5ක් වෙන්නේ. ඒතර 5 කියන එකෙන් අරගෙන තමයි පටන් ගන්න ඕනේ. හරි? එතකොට දැන් කලින් ගණන් වල හරි? කලින් ගණන් වල මෙන්න මේ බෙදීමේ ප්‍රමාණය තිබුණේ පේලි වල. දැන් මෙතන එක තියෙන තීරු වල. මේක තමයි අඩුතම මධ්‍යස්ථාන ගණන. මේක තමයි වැඩිතම මධ්‍යස්ථාන ගණන. අඩුම මධ්‍යස්ථාන ගණන. මේ තියෙන්නේ වැඩිම මධ්‍යස්ථාන ගණන. හරි? එතකොට පහෙන් අතු බෙදෙන්න පුළුවන් විදිහ තමයි පහෙන් බිඳුව එන්න පුළුවන්. නේ? මේ තියෙන්නේ. පහෙන් බිඳුව එන්න පුළුවන්. 1 එන්න පුළුවන්. 2 එන්න පුළුවන්. 3 එන්න පුළුවන්. හරි? ඕනෑ වෙලාවක අවමය ඔය නිල් පාටින් දාලා තියෙන විදිහ බිඳුවයි උපරිමය 3යි. මේ විදිහට තමයි ඒක අඳින්න ඕනේ. දැන් අපිට පැයක් ගියා. ඇත්තටම මේ හෙට ඔයගලන්ගේ ක්ලාස් එකක් තියෙන නිසා අද අපි මේ වැඩේ නතර කරමු. මම ඊළඟට ආයෙ ගන්නවා ඔයගලන්ගේ දවස් විදිහට සිකුරාදා. හරි. සිකුරාදා රැයට මේක ඉතිරි ගණන් ටික බලමු. හරි. සිකුරාදා රාත්‍රියේ ඉතිරි ගණන් ටික බලමු. එතකොට තව එක පාඩමක් ඔයගලන්ට තියෙනවා. ඒක තමයි තීරණ න්‍යාය. හරි. ඒක බොහොම පහසු පාඩමක්. සිලබස් එකේ තියෙන ඔක්කොම පාඩම් වලින් පහසුම පාඩම තමයි ඒක. තීරණ න්‍යාය. ඒක ගැනත් අපි කතා කරමු. ඊළඟ අපි ඉරිදාට හමු වෙනවා.
එක්කම ඊළඟ සතියේ තව දවස් 2 වෙනවා. ඒ දවස්වලදී අපි මේ පාඩම ගැන කතා කරමු. හරි. එහෙනම් අපි අදට පන්තිය මෙතන නතර කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.